අපි එහෙමනම් පටන් ගමු. අද ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩේටාබේස් සයිට් එක ලේසි විදිහකට අපි පටන් ගමු. මෙතනදී මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට එක්ක කොහොමද access database එකක් එක්ක vb.net සම්බන්ධ කරන්න කියන එක එක ක්‍රම තියෙනවා මේ වැඩේ කරන්න. මෙතනදී අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම ලේසි ක්‍රමයක්, ඉතාමත්ම ලේසි මුලින් ඉඳලා සරලව අවධානය යොමු කරන්න. ඉතාමත් සරලව ඔයගොල්ලන්ට මේක කරන්න ගයිඩ්ලයින් එකකුත් තියෙනවා. right. මෙතනදී මෙන්න මේ විදිහේ ගයිඩ්ලයින් එකකට යනවා. ගයිඩ්ලයින් එක තමයි ස්ටෙප්ස් කිහිපයක් අපිට ෆලෝ කරන්න තියෙනවා. අපි ඉස්සෙල්ලාම තියෙනවා create folder HRM for the project. මුලින්ම අපි ෆෝල්ඩර් එකක් හදාගන්නවා අපේ ප්‍රොජෙක්ට් එකේ ස්ටෆ් ටික දාන්න. create a database. ඊට පස්සේ අපි dbhrm කියලා ෆෝල්ඩර් එකක් database එකක් හදනවා. db prefix එක ඇවිල්ලා තියෙනවා database එකක් නිසා. ඊට පස්සේ table එකක් හදනවා tbl employee. tbl prefix එක එනවා table කියන එකට. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති ටේබල් එකක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. employee කියලා ටේබල් එකක tbl employee ටේබල් එකේ emp id, emp first name, last name, dob date of birth සහ city මෙන්න මේ fields වලින් ටේබල් එකක් අපි හදනවා. හදලා insert 3 records manually records 3ක් enter කරන්න කියලා කියනවා. එතකොට අපි step by step මේක කතා කරමු. මුලින් database එක හදලා ඉමු. window r press කරලා අපිට පුළුවන් මේ run කියන command එකට යන්න මේ විදිහට. එතන අපිට පුළුවන් ms access කියලා type කරලා enter කරන්න. එහෙම නැත්නම් එක ක්‍රම තියෙනවා ඔයගලන්ට access open කරගන්න පුළුවන්. access open කරාට පස්සේ අපි හදන්න ඕනි අලුත් ප්‍රොජෙක්ට් එකක්. මෙතනදී blank desktop database කියන option එක අපි පාවිච්චි කරනවා. blank database options. ඊට පස්සේ කොහෙද මේක save කරන්න කියලා අපෙන් අහනවා. සහ file name එක අහනවා. file name එක ඔයගලන්ට මතක ඇති dbhrm කියලා තිබ්බේ. dbhrm කියලා නම දීලා තියෙනවා. save කරන location එක වැදගත්. location එකක් අපි හදමු. කොතන හරි Taman කැමති තැනක හදන්න පුළුවන්. ඒතර මම වෙනම folder එක හදනවා. dbhrm කියන folder එක. මෙතන folder එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. project එකේ database එකේ නම important dbhrm. එතකොට මෙතෙන්දී අපි type එක ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මම මේ පාවිච්චි කරන්නේ Office 2016 කියන පැකේජ් එක. ඒකේ තියෙනවා Microsoft Access 2007-2016. ඊට පස්සේ 2002-2003 format. මේ වගේ ෆෝමැට්ස් කිහිපයක් තියෙනවා. සමහර Visual Studio applications මේ access වල අලුත් ෆෝමැට් එක සපෝට් කරන්නේ නැති වෙන්න පුළුවන්. සපෝට් කරනවා වෙන්නත් පුළුවන්. මෙතනදී මම පාවිච්චි කරන්නේ මේ අලුත්ම version එක නෙමෙයි, මේ 2002-2003 කියන ෆෝමැට් එක. ඊට පස්සේ අපි
ඕකේ කරලා අවශ්‍ය කරන database එකේ නම සහ path එක set කරන්න ඕනේ. ඔයාලන්ට පේනවා මෙතන දීපු නමට .mdb කියලා අවිල්ලා තියෙනවා. metadb. එහෙම නැත්නම් meta database කියන එක. මෙතන අලුත් version එක දුන්නා නම් ACCDB access database කියන එක මෙතනට එන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට meta database එකක් විදිහට හෝ access database එකක් විදිහට create කරන්න පුළුවන්. හදාගෙන යද්දි ප්‍රශ්නයක් වුණොත් නැවත version එක මාරු කරලා හදන්න පුළුවන්. right create කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් default access open කරපුවාම එන විදිහට ඇවිල්ලා තියෙනවා මේ විදිහට. එතකොට මේ table එක අපි design කරන්න ඕනේ. access වල තියෙන මේ design view එකට වම් පැත්තේ උඩ තියෙන design view එකට ගිහිල්ලා අපිට පුළුවන් table එකට නමක් දෙන්න. නම තිබුණේ TBLHRM කියලා. TBLHRM TBL කියේ table කියන එක. TBLHRM ඊට පස්සේ EMP ID තිබුණා. EMP ID අපි number විදිහට set කරමු. ඊට පස්සේ EMP first name එක තිබුණා. first name එක අපි short text එකක් විදිහට තියනවා. EMP L name last name තිබුණා. ඒකත් short text එකක් විදිහට අපි තියන්නරිමු. ඊට පස්සේ තිබුණා date of birth සහ city. EMP first name last name date of birth city. first name last name EMP DOB අපි date time විදිහට දෙන්න ඕනේ. ඔයගලන්ට මේ access උගන්නන පාඩමක් නොවන නිසා මම ඉක්මනට database එක හදනවා. අවශ්‍ය කරන කොටස් ටික පාවිච්චි කරලා ඊට පස්සේ EMP city එයා කොහෙද ඉන්නේ කියන එක. ඒතර මෙන්න මේ වගේ අපිට පුළුවන් සරල table එකක් හදාගන්න. හදාගත්තට පස්සේ අපි save button එකේ click කරනවා. වම් පැත්තේ උඩ තියෙනවා save button. click කරන්න පුළුවන්. ඊට පස්සේ වම් පැත්තේ ඔයගලන්ට පේන්න තියෙනවා උඩ views වර්ග කිහිපයක් තියෙනවා. data sheet සහ design view. අපි data දාන්න යන්නේ data sheet view කියන option එකට. ගිහලා අපිට පුළුවන් මේ විදිහට sample data ටිකක් දාන්න. EMP ID, EMP first name, EMP last name, date of birth. කට්ටිය මේ birthday එකට wish කරන්න එපා. මේ මගේ ඇත්ත date of birth එක නෙමෙයි. city. ඊට පස්සේ තව record එකක් දාමු. access වල data දාද්දිම data save වෙනවා. අපිට close කරලා දාන්න පුළුවන්. මේ විදිහට. එතකොට project folder එක බැලුවොත් ගිහිල්ලා HRM කියලා folder එකක් තියෙනවා. HRM මේ පහළ තියෙන වෙන ෆයිල් එකක්. අපිට අවශ්‍ය කරන්නේ HRM කියන මේ folder එක. ඒ folder එකේ තියෙන database එක ඔයගලන්ට පේනවා. ඊට පස්සේ අපි බලමු අපේ guideline එකේ අපි දැන් කොතනද ඉන්නේ කියලා. create a folder. okay. create a database dbhrm. okay. create a table table employee. okay. insert 3 records manually is okay. right. අපි ඊළඟ step වලට යමු. open Visual Basic Editor. create project HRM sys in HRM folder. create form FRM employee. හරි.
අපි මේ අවස්ථාව වෙනකන් ඉස්සෙල්ලා කරලා බලමු. Visual Basic Editor එකක් ඕපන් කරගන්නවා. මම 2019 පාවිච්චි කරන්නේ. right. යනවා create new project. Windows Forms app.net framework 2019 මේ විදියට එන්නේ. සාමාන්‍යයෙන් 2012 ඊට වඩා වෙනස්. එක් ප්‍රශ්නයක් නෑ, ඔයගලන්ට අල්ලගන්න පුළුවන්. right, select කරාට පස්සේ අපිට තියෙනවා මේ පහළ next button එක click කරන්න කියනවා. ඊට පස්සේ create button එක click කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට blank database එකක් open වෙනවා. එතකොට automatically default form එකක් තියෙනවා. එතකොට මම දන්නවා මේ කොහෙටද defaultly මේ database මේ project එක save වෙන්නේ කියලා. එතකොට අපිට අවශ්‍ය කරන වෙන තැනකට save කරගන්න ඕන නම් අපි හරියට දෙන්න ඕනි save කරන location එක. මම නැවත project එකක් create කරලා ඒක පෙන්නන්නම්. file new project. අර කලින් ගියා වගේම create new project. Windows Form application select කරලා අපි next ගියා. ඊට පස්සේ මම නිකම්ම create button එකේ click කරා. මොකද මගේ default හැදෙන location එක මම දන්නවා. අපිට වෙන location එක වෙන නමක් දීලා දෙන්න ඕන නම් බලමු මොකද කරන්න කියලා. project එකේ නම HRM6 location එක මම දෙන්නම් database එක හදපු තැන. database එක මම හැදුවේ D ඇතුලේ HRM මේ විදිහට folder එක select කරලා create කරන්න පුළුවන්. එතකොට මේ default ඇවිල්ලා තියෙන form එක අපිට rename කරගන්න වෙනවා FRM employee කියලා. ඒක මෙතන guideline එකේ තිබ්බ දෙයක්. සාමාන්‍යයෙන් form එකේ නම ප්‍රශ්නයක් නැහැ. form 1 කියලා default එන්නේ. අපිට ඒ විදිහටම තියාගන්න පුළුවන්. වෙනස් කරනවා නම් form එකේ මැද right click කරලා අපි යනවා properties ගියාට පස්සේ අපිට හම්බ වෙනවා property box එක. මේ property box එකේ අපිට පුළුවන් name එක වෙනස් කරන්න. පහළ තියෙනවා name මේක FRM employee කියලා අපි නම් කරගන්න ඕනේ. අපි text එකත් වෙනස් කරගමු. text property එක උඩින් තිබුණා. මම වෙනස් කරගන්නවා employee data. text property වෙනස් කරා. name එක වෙනස් කරා. ඊට පස්සේ අපිට පුළුවන් save කරගන්න. ටික වෙලා ගියාම අපි save කරන්න ඕනේ. ඊට පස්සේ අපේ guideline එක පැත්තට ගිහින් බලමු. guideline එකේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ add data source. එතකොට මෙතන data source කියන එක අපිට අලුත් දෙයක්. data source එක කියලා කියන්නේ අපේ project එකට data තියෙන මූලාශ්‍රය. එහෙම නැත්නම් data තියෙන software එහෙම නැත්නම් database එක සහ ඒ data access කරන්න පාවිච්චි කරන්නේ මොන වගේ software ද? එහෙම නැත්නම් මොන වගේ DBMS එකක් පදනම් කරගෙන හැදිච්ච database එකක්ද කියන එක data source එකකින් අපි බලනවා. එතකොට කොහේ හරි database එකක තියෙන data ටිකක් අපි RAM එකට දාගෙන ඒ dataත් එක්ක තමයි ඉදිරියේදී වැඩ කරන්න හදන්නේ. එතකොට අපේ project එකට data එන තැන අපි කියනවා data source එක. ඊට පස්සේ මේ data source එක පාවිච්චි කරලා අපි form එක design කරනවා data ටික පෙන්වන්න කරගන්න.
ඊට පස්සේ අපි බලමු add save සහ delete කියන operations කොහොමද කරන්නේ කියලා. මේ operations කරාට පස්සේ අපිට තියෙනවා search options පාවිච්චි කරන්න. ඒක අපි ඉදිරියේදී බලමු. එතකොට මෙන්න මේක තමයි FRM employee කියන ෆෝම් එකේ ඩිසයින් එක. එතකොට ඔයගලන්ට පේනවා මෙතන එකම data ආකාර දෙකකින් පෙන්නනවා. එතකොට මෙන්න මේ කොටස අපි කියනවා detail view එක. detail. එතකොට මෙතන text boxes වලට combo boxes වලට මේ වගේ data යනවා. උඩ තියෙනවා navigation panel එක. first record, last record, next record. එතකොට මෙතන ධන ලකුණක් තියෙනවා new record. කතරයක් තියෙනවා delete. diskette එකක් තියෙනවා save කරන්න. ඒ වගේ තියෙනවා. එතකොට මේ operations අපි කරන්න අපි buttons දාගන්න. මෙන්න මෙතන තමයි අපි codings ලියන්නේ. add, save සහ delete කියන එක. එතකොට සමහරවිට ඔයගලන්ට ප්‍රශ්නයක් ඇති මේ add සහ save කියන්නේ එකක්ද දෙකක්ද කියන එක. add කියලා කියන්නේ prepare the form for new record. form එකේ තියෙන text boxes clear කරලා අලුත් record එකක් දාන්න. හරි ගස්සනට අපි කියනවා add කියලා. data එකක් දාලා database එකට යවනකොට අපි කියනවා save කියලා. database එකෙන් data අයින් කරනවට කියනවා delete කියලා. database එකේ තියෙන data වෙනස් කරනවට කියනවා edit කියලා. එතකොට මේ තියෙන detail view එක වෙනුවට අපිට grid view එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක අපි කියනවා grid view. මේ දෙකම අත්‍යවශ්‍ය නැහැ. අවස්ථානුකූලව අවශ්‍යතාවය පරිදි මේ දෙක හෝ දෙකින් එකක් යූස් කරන්න පුළුවන්. මේ දෙකම දාලා තියෙන්නේ දෙකෙම වෙන විදිහ බලා ගන්න අවශ්‍ය නිසා. ඊට පස්සේ search option එක දීලා තියෙනවා. text box එකක් තියෙනවා, button එකක් තියෙනවා, label එකක් තියෙනවා. employee ID එකකින් search කරන්න ලෑස්ති කරලා තියෙනවා. මේ ටික අපි බලමු කොහොමද සිද්ධ කරන්නේ කියලා. අපි යන්නේ data source එක හදන්න. මෙන්න මෙතන steps ටිකක් follow කරන්න තියෙනවා. මෙතෙන්දී wizard එකක් පාවිච්චි කරනවා. ඒ wizard එක ගන්න අපි යනවා මෙන්න මේ location එකට. අපි යනවා view වල තියෙනවා other windows කියලා තැනක්. other windows වල තියෙනවා data sources. view other windows data sources. එතකොට data sources කියන එක අපිට ගන්න shortcut keys වගේක් තියෙනවා. shift එක press කරගෙන alt එකයි D press කරා නම් ඒත් data sources වලට දාලා window එක open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කලින් data source open කරලා තියෙනවා නම් මේ වම් පැත්තේ ඔයගලන්ට පේනවා මෙතන මෙන්න data source ඇවිල්ලා තියෙනවා. එහෙම නැති අය අපිට පුළුවන් මේ විදිහට view other windows data sources ගියාට පස්සේ අපිට data sources කියන box එක එනවා. මේ data sources වල අපිට තියෙන add new data source කියන option එක. add new data source එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ තමයි wizard එකේ වැඩ පටන් ගන්නෙ. wizard එක කියලා කිව්වේ මේ විදිහට next කියලා අන්තිමට finish කියලා දෙන program එකක්. මේ wizard එකේ පළවෙනි option එක තමයි data source configuration wizard කියන එකේ පළවෙනි option එක තමයි choose the data source type. data source type එහෙම නැත්නම් අපි data තියෙන මොන විදියකටද? database එකක් විදියටද? එහෙම නැත්නම් web service එකක් විදියටද? එහෙම නැත්නම් object oriented concept වලදී පාවිච්චි කරන object එකක් විදියට හඳුන්වන object එකක් තුලද? ඒ කියන්නේ class object කියන concept එකත් එක්ක එන දෙයක්.
එතකොට මෙතනදී අපි database Sir. access වලින් හදන්නේ කියන්නේ මේ 2008 මේ සොලොත් තියෙන්නේ සර් මේ මොකද්ද 2008 ඒක නෑනේ සර් data source තියෙනවා ටූල්ස් වල නෙමෙයි 2008 ඔය කියන්නේ express edition එකේද visual studio එකේ විස්ටුවල් ස්ටුඩියෝ සර් Visual Studio එකේ මම චෙක් කරේ නැහැ 2008 Express Edition එකේ නම් බලලා තියෙනවා. ස්ටුඩියෝ එකේ නෑ සර් ඒකේ මොකක්ද ඒ වෙනුවට තියෙන්නේ? ඒකේ ටූල්ස් වල මේ connect to database කියලා තියෙනවා සර් 2008 Express Edition එකේ නම් මේ data source තියෙනවා. 2008 Visual Studio එකේ ඒ විදිහට නැතුව ඇති. නමුත් අතනින් ගියා මේ wizard එකට එනවද? පොඩ වෙනස් කොහොමද දැන් කට්ටිය 2008ට යන එකක් නැහැ නේද 2012 ඊට මෙහා එකක් සාමාන්‍ය යූස් කරනවා ඇති මේ 2008 එක්ස්ප්‍රස් එකේ මේ වගේ තියෙනවා අර නෙට් එකකින් ගන්න තියෙන ෆ්‍රී එකේ රයිට් එතකොට අපි විසර්ඩ් එකේ පළවෙනි ඔප්ෂන් එක තමයි choose a data source type කියන එක මම මෙතන එක්ස්ප්ලেইন කරා මේ ඔප්ෂන්ස් තුන අනිත් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් ක්ලික් කරනකොට මේකේ අයිකන් එකක් උඩ මේ පහළ තියෙන ටෙක්ස්ට් එක වෙනස් වෙනවා. يعني description එකක් තියෙනවා. දැන් අපි database වලට යන්න ඕනේ access වලින් අපි database එකක් හැදුවේ. ඊට පස්සේ අපි යනවා next. next ගියාට පස්සේ අපෙන් අහනවා choose a database model. What type of data model do you want to use කියලා තියෙනවා. तर database model එකක් කියන්නේ you choose determines the types of data objects your application code uses. A dataset file will be added to your project. ඒ කියන්නේ database එකේ තියෙන data අපේ project එකට එන්නේ data set එකක් විදිහට. අපි වැඩ කරනකොට RAM එකට ඒ කියන්නේ data set එකක් විදිහට. data set එකේ තියෙන්නේ rows and columns එක physically database එකකින් RAM එකට data ආපුවාම බලා ගන්න තියෙන ආකෘතියක් data set. ඊට පස්සේ අපි යනවා next. ඊට පස්සේ අපෙන් අහනවා your data connection. දැන් අපි අපේ visual basic එක නැත්නම් අපේ ඉන්ටර්ෆේස් එක අපේ Windows application එක access database එකත් එක්ක connect කරන්න යද්දී connection එක කියලා හදනවා connection object පාවිච්චි කරලාම අපිට ඉදිරියේදී ඒව කතා කරන්න පුළුවන් මෙතෙන්දී අපි wizard එකෙන් දීපුවම automatically code එක ලියවිලා connection එකක් කියලා code එකක් ලියවෙනවා ඒක හැදෙනවා එතකොට අපෙන් අහනවා which data connection should your application use to connect to the database. Data connection එකේ type එක අපිට බලන්න පුළුවන් තියෙන types new connection ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා data source යටතේ change කියලා තැනක්. එතන change ගියාම අපෙන් අහනවා මොනවද access ද ODBC data source ද SQL server ද යනාදී වශයෙන් MySQL database එකක් වුණත් පුළුවන්. සම්බන්ධ කරන්න පුළුවන් අපිට access database select කරන්න වෙනවා අපි access වලින් තමයි database එක හදලා තියෙන්නේ එතකොට මේක ගොඩක් දේවල් තියෙනවා ඔයගලන්ට බලලා ඉගෙන ගන්න වැඩේ කරගෙන යද්දී access database file එකක් select කරලා අපි okay කරනවා ඊට පස්සේ අපෙන් අහනවා හරි access තමයි database එක ඒ database එක කොතනද තියෙන්නේ එතකොට අපිට යන්න පුළුවන් browse කරලා කෙලින්ම අර VB project එක තියෙන folder එක ඇතුලේ එහෙම නැත්නම් VB project එක save කරපු තැනම database එක හදපුවම එකපාර මේ location එක අපිට පෙන්වන්න කරනවා. දැන් අපි හදපු database එක select කරලා open click කරන්න ඕනේ.
ඊට පස්සේ අපි බලන්න ඕනේ ඇත්තටම අපේ VB ඉන්ටර්ෆේස් එක access එකත් එක්ක කනෙක්ට් වෙලාද කියලා. අපිට ඒක බලන්න පුළුවන් test connection කියලා තියෙන අපේ බටන් එක. ඒකේ ක්ලික් කරන්න ඕනේ. එතකොට test connection succeeded කියලා આવොත් තමයි මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඒකට හේතුව වෙලා නැවත කනෙක්ට් කරලා succeeded කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි එතනින් එහාට යන්න පුළුවන්. ඕකේ. ඔයගලන්ට පේනවා මෙතන log on to database කියලා username password තියෙනවා. අර හදපු access database එකට මම username password දැම්මා නම් ඒ username password මෙතන type කරන්න ඕනේ. එහෙම දාපු නැති නිසා එතන එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕකේ කරන්න පුළුවන්. ඕකේ කරාට පස්සේ automatically connection එකක් ක්ලියර් වෙනවා අපේ VB interface එකයි access UI අතර. ඔන්න ඔයගලන්ට බලන්න පුළුවන් මෙතන check box එකක් තියෙනවා. ඒ check box එකෙන් ඔයගලන්ට පේනවා provider සමානයි microsoft.jet.oildb 4.0. මෙතන 4 ඉන්නේ .mdb විදියට access save කරපු නිසා ඒ කියන්නේ 2003 කියන ෆෝමැට් එකකින් 2007 හෝ ඊට පස්සේ version එකකින් save කරා නම් මෙතනට 4 වෙනුවට එන්නේ 12. ඊට පස්සේ data source එක තියෙන තැන path එක තියෙනවා. location එකත් එක්ක අන්තිමට database එකේ නමත් එක්කම හම්බ වෙනකන් තියෙනවා. ඉතින් මේක සමහරලාට අපිට ඕනි වෙනවා මෙහෙම right click කරලා copy කරලා ගන්න ඕනි වෙන අවස්ථා තියෙනවා coding වලදී. මෙතෙන්දී connection එක හදන්න coding පාවිච්චි කරන්නේ නැති නිසා අපිට connection එක බලා ගැනීම අවශ්‍ය නැහැ. යනවා next. ඊට පස්සේ අපෙන් අහනවා අපි connect කරන්න යන database එක අපේ VB project files ඇතුළට එහෙම නැත්නම් VB එකේ VB project එකේ තියෙන අනිකුත් files තියෙන location එකට copy කරගන්නද එහෙම නැත්නම් access database එක තියෙන තැනම තියෙන අරින්ද කියලා අහනවා. ඉතින් access database එක එතන තියෙන හැම තියෙන තැන project files වලට copy කරන්නේ නැතුව. project files කියලා කියන්නේ අපි VB වලින් project එක create කරද්දී automatically හැදෙන folder එක ඇතුලේ තියෙන දේවල් ටික. මෙතනදි මම no දෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා connection string එකට නම automatically නමක් හැදිලා තියෙනවා dbhrmq database එකේ නම. ඊට පස්සේ connection string කියලා හැදිලා තියෙනවා. ඔයගොල්ලෝ දැක්ක කලින් connection string එක ඒක හඳුන්වන්න පාවිච්චි කරන නම. ඊට පස්සේ අපි යනවා next. ඊට පස්සේ අපෙන් අහනවා මේ අපේ database එකකින් මොනවද ගන්නෙ? table තියෙනවා, views. අපි queries හදුවා නම් ඒවා views විදිහට පෙන්වනවා. එහෙම නැත්නම් views හදන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යනවා finish කරන්න. finish කරාට පස්සේ මෙන්න මේ විදිහට data sources වල data source එකක් create වෙලා තියෙනවා. එතකොට අපි මේ කරපු process එකේදී අලුතෙන් හැදිලා තියෙනවා data source එකක්. right. එතකොට මේ වැඩේට අපි කොතනින්ද ගියේ කියලා ආය පාරක් පොඩ්ඩක් බලමු. මෙතෙන්දී අපිට බලන්න පුළුවන් අපි ගියේ මුලින්ම වැඩේ පටන් ගත්තේ view other windows වල data sources කියන තැනින්. ඊට පස්සේ අපිට ආවා new data source එකක් හදන්න කියලා option එකක්. අපිට නැවත data source එකක් අලුතෙන් හදන්න ඕන නම් මෙතන උඩ තියෙනවා පොඩි icon එකක් add new data source. එතනින් ගිහලා අර wizard එකම follow කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බය නැතුව හදන්න ප්‍රැක්ටිකල් කරද්දී මේකේ වීඩියෝ එකක් මම අවුට් කරනවා. දැන් වීඩියෝ කීපයක් ගොඩ ගහලා තියෙනවා අවුට් කරන්න. ඒකෙදිත් බලා ගන්න පුළුවන් මේ ප්‍රැක්ටිකල් එක
කීප දෙනෙක් ඉල්ලලත් තිබුණා වීඩියෝ එක දාන්න වීඩියෝස් දාන්න කියලා කනෙක්ටිවිටි ප්‍රොබ්ලම්ස් තියෙන අයට. ඒකට මේ විසාඩ් එක ෆලෝ කරලා තමයි මේ data source එක හැදුවේ. දැන් හරි ලේසි. මේ ඉතිරි වැඩ ටික අපිට කරන්න පුළුවන්. ෆෝම් එකේ layout එක බලන්න automatically හරි ලස්සනට හැදෙනවා. අපිට පුළුවන් මේ data source එකකින් තෝරන්න මේ data source එකේ තියෙන data මොන විදිහටද පෙන්වන්න ඕනේ කියන එක. මෙතන වම් පැත්තේ තියෙන arrow එකේ click කරපුවාම අපිට හම්බ වෙනවා දැනට හදලා තියෙන data sets මොනවද කියලා. එකයි හදලා තියෙන්නේ. මේ data set එක ඔයගලන්ට පේනවා grid view එකක් විදිහට එළියට ගන්නත් පුළුවන්. details විදිහට එළියට ගන්නත් පුළුවන්. එතකොට මම මුලින් ඔයගලන්ට පෙන්නුවා detail view එක මොකද්ද grid view එක මොකද්ද කියලා. අපි මේ දෙකම දාගමු. මම detail select කරලා drag and drop කරනවා form එක උඩට. එතකොට ඔයගලන්ට පේනවා මේ වගේ ඉතාලම ලේසියෙන් හැදිලා තියෙනවා text box සහ labels සහ navigation panel එකයි මේ ඔක්කොම හැදිලා තියෙනවා form එකේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම grid view එක ඒක drag and drop කරොත් ඔයාලට පේන මේ වගේ table structure එකක් එක්කම grid view එකක් මේ විදිහට හැදිලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ data source එක තියාගෙන ඉඳලා වැඩක් නැහැ. data source එක තියනවා කොහොමත් interface එක අපිට මෙහෙම අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට ඕනනම් මේ labels rename කරන්න පුළුවන්. මෙහෙම right click කරලා properties ගිහිල්ලා මේකේ නම වෙනස් කරන්නේ නැතුව මේ text එකේ එහෙම ඕනනම් වෙනස් කරන්න පුළුවන්. first name මේවා වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන emp කියලා අවශ්‍ය නැත්නම් ඔය තියන්නේ table එකේ තියෙන විදිහට employee id table එකේ තියෙන විදිහ මෙතනට අවශ්‍ය නැහැ. first name last name date of birth city. මේ controls වල ක්ලික් කරලා මොනම වෙලාවකත් ඔයගොල්ලෝ නම් වෙනස් කරන්න එපා. මොකද කෝඩ් එක ඔටෝමැටිකලි දී වෙලා තියෙන්නේ. දැන් මෙතන මම සිලෙක්ට් කරපු text box එකේ last name තියෙන text box එකේ නම emp last name text box කියලා තියෙනවා. ඒක මේ විදිහටම තියන්න අරින්නේ. මේවායේ sizes වෙනස් කරාට ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට run කරලා බලන්න පුළුවන්. save කරලා save all run start මෙන්න මේ වගේ ඇවිල්ලා තියෙනවා data connect වෙලා අපිට window එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ navigation panel එකකින් navigate වෙන්න පුළුවන්. එතකොට add delete save ඔය තුනම තියෙනවා. දැන් අලුතෙන් add කරගන්න ඕන නම් record එක මම මේ plus ලකුණ click කරනවා add. එතකොට බලන්න form එක prepare වුණා. අලුත් data එකක් දාන්න. මේ grid view එකට enter කරන්නත් පුළුවන්, detail view එකට enter කරන්නත් පුළුවන්. මම enter කරනවා 4 විමල් පෙරේරා birthday එක select කරන්න පුළුවන්.
මෙතන අවුරුද්දත් එක්ක තියන්න ඉඩ මදි නිසා අපි එතන පොඩ්ඩක් එඩිට් කරලා හදාගමු. මම 2090 2089 අනාගතයේ ඉන්නේ ඉන්නේ දාලා තියෙනවා. අපි ඒවා වෙනස් කරමු. වෙනස් කරන්න පුළුවන්. මෙතන උපන්දිනේ ක්ලික් කරලා සේව් කරන්න පුළුවන්. සේව්. ඊට පස්සේ ඊළඟ එක්කෙනාගේ ඕනනම් ක්ලික් කරලා අපිට මෙතන මුණත් වෙනස් කරන්න පුළුවන්. 2001 ඊටසේ එන්ටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උඩ සේව් බටන් එක තියෙනවා. ක්ලික් කරන්න පුළුවන්. ඊටසේ අනිත් එක්කෙනාගේ මෙතන වෙනස් කරන්නත් පුළුවන්. පහළදී මෙතන ඩබල් ක්ලික් කරලා වෙනස් කරන්නත් පුළුවන්. මෙතන වෙනස් කරන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් හදමු 1990 ප්‍රායෝගිකව ද එම්ප්ලොයිස් ලා නිසා ටිකක් වයිස් ආය දාමු අපි. මොකක්ද කට්ටිය. එතකොට ඔයගොල්ලෝ දැක්ක මම මේ කරේ එඩිට් කරපු එක. අලුතෙන් ඩේටා එකක් දානවා නම් මම යන්න ඕනේ add new ඊට ටයිප් කරන්න ඕනේ. අපි දාමු 4 ටැබ්. අපි දැන් කලින් නිමල් පෙරේරා කියලා බර්ත්ඩේ එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. city සේව් ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන data බලා ගන්න පුළුවන්. මේක අපි හිතමු මේ තුන්වෙනි රෙකෝඩ් එක ඩිලීට් කරන්න ඕනේ කියලා. ඒක සිලෙක්ට් කරලා අපිට පුළුවන් උඩ තියෙන ඩිලීට් බටන් එක ක්ලික් කරලා ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ක්ලෝස් කරලා හෝම් එක අපිට ගිහින් බලන්න පුළුවන් අපේ ඩේටාබේස් එක පැත්තේ ඔයගලන්ට පේනවා අර ෆෝම් එකේ කරපු data ඔයාලා වෙනස්කම් වලට අදාළව ටේබල් එකේ වෙනස්කම් වෙලා තියෙනවා. නිමල් පෙරේරා ඇඩ් වෙලා තියෙනවා. රෙකෝඩ් එකක් අයින් කරා. බලමු. ඊට පස්සේ මේ වෙනුවට අපිට බටන්ස් දාගන්න පුළුවන්. data add කරන්න, edit කරන්න, save කරන්න, delete කරන්න. edit නම් ඔයගොල්ලෝ දැක්ක වෙනස්කම් කරලා save කරන්න මම කියන්නේ. එතකොට මේ තියෙන ඉන්ටර්ෆේස් එකෙන් ඒ වැඩ කරගන්නත් පුළුවන්. ඊට අමතරව අපිට ඒ navigation panel එකේ තියෙන icons වෙනුවට buttons දාගන්නත් පුළුවන්. අපි දැම්මොත් එහෙම buttons ඔයගොල්ලෝ දන්නවා tool box එකකින් අපිට දාගන්න පුළුවන් buttons. අපි දාගමු add, එතකොට save, delete. මේ options තුනට buttons තුනක් දාගෙන බලමු. එතකොට මේ තුන select කරලා අපිට පුළුවන් format වලට ගිහිල්ලා line sizes මේවා හදන්න පුළුවන්. same size කරගන්න පුළුවන්. vertical spacing සමාන කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේවයි properties ගිහිල්ලා texts අපි දෙමු. add
save, delete. ඊට අපි නම් දෙනවා මේවට ගැලපෙන්න. add button එක btn add. ඊට පස්සේ save button එක btn save, delete button එක btn delete. btn උන්ට cmd දෙන්නත් කමක් නැහැ. cmd command button කියන අදහසින් මේ වගේ අපි buttons කිහිපයක් create කරලා buttons 3ක්. දැන් save කරලා අපි බලමු run වෙනකොට add button එකෙන් මොකද වෙන්න ඕනි කියලා. add button එකේ වෙන්න ඕනි මෙන්න මෙතන ධන ලකුණ ක්ලික් කරපුවාම වෙන දේ. ධන ලකුණ ක්ලික් කරපුවාම වෙන්නේ මෙන්න මේ විදිහට form එක prepare වෙනවා. අලුත් record එකක් දාන්න text boxes clear වෙනවා. grid එකෙත් අලුත් තැනකට යනවා. මේ grid එකට පොඩ්ඩක් width එකේ හිම මදි වෙලා තියෙනවා. මම grid එක පොඩ්ඩක් මේ විදිහට resize කරගන්නවා. හරි. එතකොට add button එකට type කරන coding එක අපිට ලේසියෙන් බලා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. මෙතන මම plus button එක double click කරනවා. double click කරපුවාම ඔයගලන්ට පේනවා automatically ලියවිච්ච codes තියෙනවා. එතකොට මේ code එක මම ලිව්වේ නැහැ. මම කරපු වැඩ නිසා automatically ලියවෙලා තියෙනවා. එතකොට මේ code එක දිහා අපි පොඩ්ඩක් බැලුවොත් save item එක click කරොත් මෙතන save item කියලා තියෙනවා. එතකොට මේ මම ආපු තැනට එන්න ඔයගලන්ට එක තැනක් click කරන්න ඕනි කියලා එහෙම එකක් නැහැ. මේ කොතන හරි හිස් තැනක double click කරපුවාම මේ code එක බලා ගන්න පුළුවන්. මේ code එකේ තියෙන දේවල් පොඩ්ඩක් බලමු. එතකොට coding ලියන්න ලේසි. save item save button එක click කරපුවාම me.validate කියලා තියෙනවා method එකක්. ඊට පස්සේ බලන්න මෙතන tbl hrm table එකේ නම binding source කියන එක automatically ඇවිල්ලා තියෙනවා. end edit ඊට පස්සේ table adapter manager update all ඒ වගේ දෙයක් තියෙනවා. form එක load වෙනකොට form එකේ තියෙන සියලු data වලින් data set එක fill කරන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් data set එකකින් form එකේ දත්ත පෙන්වුම් කරන්න. මෙතන වෙන theory කොටසක් තියෙනවා. table adapt එකක් කියන්නේ මොකද්ද? එතකොට data set එකක් කියන්නේ මොකද්ද? තව තියෙනවා data reader, connection, command ඒ වගේ තියෙනවා. ඒවා theory කොටස්. ඒවා කතා කරන්න වෙලාවක් නෙවෙයි. අපි ලේසියෙන් හදන විදියයි මේ බලන්නේ. ඒතකොට මෙතෙන්දී අපි හැමතැනම තියෙන මේ binding source මෙන්න මේ කොටස අපි පාවිච්චි කරනවා. මේ කොටස අපිට copy කරගන්න පුළුවන්. copy me.tbl hrm binding source.nedit කියන කොටස copy කරනවා. copy කරලා අපි නැවත form එකට ගිහිල්ලා අපි add button එකේ අපි double click කරනවා. එතකොට අපිට එනවා btn add button එකේ click event එක. මම එතනට මේක paste කරගන්නවා. paste කරගෙන මෙන්න මෙතන dot එක වෙනවා. මම dot එක තියලා බලනවා මොනවද තියෙන්නේ. ඒක තියෙනවා add new කියලා. add new. එතකොට tbl hrm binding source.add new කියන්නේ අලුත් record එකක් add කරන්න. අපි ඒක වෙන විදිය බලමු ගිහිල්ලා save run මම add click කරොත්
මේ විදිහට අපිට අලුතෙන් data එකක් දාන්න අවශ්‍ය පහසුකම ලබා දෙනවා. දැන් බලමු data එකක් දාලා save කරන code එක. ඒක අපිට බලා ගන්න පුළුවන්. මෙතන save button එකක් තියෙනවා කලින් දාලා ඒක double click කරපුවාම මේ තියෙන්නේ save වෙන්න ලියපු ටික. එතකොට මේ ටිකම තමයි අපි save button එකට ලියන්නේ. copy කරලා අපිට පුළුවන් save button එක double click කරලා මේ ටික එතනට දාන්න පුළුවන්. paste. අපි ළමයි copy paste කරන්න හරි දක්ෂ නිසා මේක ලේසි වෙයි. මේ විදිහට අපිට පුළුවන් save කරගන්න code එක ලියන්න. අපි save කරලා බලමු. at අපි දාමු 5 4ක් දාමු. test name කියලා දාමු. උපන්දිනේ ඔය උපන්දිනෙන් තියෙද්දි city එක දාමු. twins ලා කෙනෙක් වගේ. right දැන් save කරපුවාම ඔයගලන්ට පේනවා save වෙලා එනවා. පහළට date of birth එකක් ඕනනම් select කරලා අපිට ඒකම select කරලා save කරන්නත් පුළුවන්. right මේ විදිහට එනවා. delete කරන එක ඊට පස්සේ බලමු අපි. delete කරද්දී අපි පාවිච්චි කරනවා add new යන්න පාවිච්චි කරපු ඒක වගේ මෙන්න මෙතන save කරන්න පාවිච්චි කරපු code එකම අපි අරගෙන save කරන්න පාවිච්චි කරපු code එකම අරගෙන මෙන්න මෙතන end edit වෙනුවට අපි දෙනවා remove current එක දුන්නාම ඒ වෙලාවේ select කළා තියෙන record එක remove වෙනවා. දැන් අපි save කරලා බලමු run කරලා අපිට පුළුවන් මේ විදිහට record එකක් select කරලා delete select කරා delete මේ විදිහට delete කරන්න පුළුවන්. right එතකොට අපි මේ කතා කරේ කොහොමද database එකකට interface එකක් හදන්නේ, අලුතෙන් record එකක් add කරන්න යන්නේ කොහොමද, ඊට පස්සේ record එකක් save කරන්නේ සහ record එකක් delete කරන්නේ කොහොමද කියන එකයි අපි මේ කතා කරේ. ඔයගලන්ට පුළුවන් නැවත වාරයක් මේ කෝඩින් එක බලන්න. අපි ලියපුවා මෙන්න මේ ටික විතරයි අපි අලුතෙන් හැදුවේ. අපි ලිව්වා කිව්වට අපි වැඩිපුර කරේ කොපි කරලා ගත්ත එක. ඒකයි මම කිව්වේ මේක ලේසි ක්‍රමයක් කියලා. ඇඩ් කරන්න අවශ්‍ය කෝඩ් එක සේව් කරන එක සහ ඩිලීට් කරන එක, ඇඩ් සේව් සහ ඩිලීට් කියන ටික මෙතනදී ටේබල් එකට අදාළව add new, ටේබල් එකට අදාළව අප්ඩේට් වෙලා යනවා ඔක්කොම. ඒ කියන්නේ සේව් වෙනවා. මේ තියෙන්නේ remove current, delete වෙනවා current record එක. ඊට පස්සේ අපි බලමු යමක් search කරලා edit කරන්නේ කොහොමද කියන එක. search කරලා edit කරන්න නම් අපි මෙන්න මේ වගේ දෙයක් කරනවා. මෙතන ඔයගලන්ට පේනවා ඉතින් මේ පහළ තියෙනවා DBL HRM dataset, binding source, table adapter, adapter manager, binding navigator යනාදී වශයෙන් objects ටිකක් ඇදලා තියෙනවා. අපි table adapter කියන එක තෝරගන්නවා. table adapter එකේ තියෙන දකුණු පැත්තට පොඩි තලයක්. ඒකේ තියෙනවා add query කියන තැන.
මේ ඇඩ් query වලට ගියාට පස්සේ අපිට කියනවා query එකට නමක් දෙන්න කියලා. මේකට මම දෙනවා search කියලා. query එකේ නම අපිට කැමති එකක් දාන්න පුළුවන්. මම දෙනවා search කියලා. ඊට පස්සේ search කරන්න අවශ්‍ය query එකක් අපිට build කරන්න පුළුවන්. query builder වලින් එතෙන්දී බය වෙන්න එපා, codes ලියන්න නැහැ. අපි හොයන්නේ මොන රෙකෝඩ් එකට අනුවද කියලා හොයන්න ඕනේ. employee id එකට හොයනවා නම් අපි employee id එක ඉස්සරහා filter කියන තැන අපි දානවා question mark එක. ඊට පස්සේ okay කරනවා. query builder එක okay කරනවා. අපි form එකට ගිහින් බලනකොට ඔයගලන්ට පේනවා search වලට option එකක් හැදිලා තියෙනවා. search වලට option එකක් හැදිලා තියෙනවා. ඒතර මේ අනිකුත් controls ටික අපිට පහලට ගන්න පුළුවන්. මේ විදිහට තියාගන්න පුළුවන්. අවශ්‍ය තැන් වලින් වෙන වෙන තැන් වලින් ඕන නම් එහෙම ගිහින් තියාගන්නත් පුළුවන්. වෙන තැන් වලින් ගිහින් තියාගන්නත් පුළුවන්. එතකොට අපි බලමු search එකක් වෙන විදිහ. මේක run කරාට පස්සේ අපිට අවශ්‍යයි නම් මේ දෙකේවා හතර තියෙන එක නම search කරන්න. මෙතන දෙකේවා හතර දාලා අපිට search click කරන්න තියෙනවා. එතකොට එයා විතරක් search වෙනවා. අපිට එයාව edit කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ තියෙන සියල්ල අපිට බලා ගන්න මෙතන option එකක් මම දාලා නැහැ. show all කියලා button එකක් අපිට දාගන්න පුළුවන්. අපි button එකක් දාගමු show all කියලා. toolbox button මේ හරිය කැමති දැනකින් තියාගන්න පුළුවන්. show all කියලා button එක. right click properties text එක show all. name එක අපි දාගමු btn show all. ඊට පස්සේ අපිට පුළුවන් මේ බටන් එක ඩබල් ක්ලික් කරලා show all code එක ලියන්න. ඉතින් show all code එක මෙහෙමයි. දැන් මේ form එක load වෙනකොට show all වෙලා එනවා. අපි බලමු form එක load වෙනකොට form එක load වෙද්දි මොකද්ද වෙන්න කියලා තියෙන්නේ කියලා. ඔයගලන්ට පේනවා form load event එක තියෙනවා මෙන්න මෙතන. මේ ඔටෝමැටිකලි ලියවෙච්චවා. මේ ඔටෝමැටිකලි ලියවෙච්චවා වෙනස් කරොත් මේ ප්‍රොජෙක්ට් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඉන්න මේ කොටස data set එකකින් form එක fill වෙන්න කියලා තියෙනවා. මම ඒ ටික copy කරලා show all button එක click කරපු තැනට paste කරනවා. form load event එකට ලියවලා තිබ්බ ටික run කරොත් අපිට පුළුවන් search කරන්න පුළුවන්. search කියන තැන අපි type කරමු 4 දුන්නොත් search අන්තික ඔක්කොම බලා ගන්න ඕන. නැවත show all ඒ වගේ නැවත මතු කරගන්න පුළුවන්. අනිත් එක තමයි මෙතන තව එකක් අපි කරලා බලමු. රෙකෝඩ් එකක් ඩිලීට් කරන්න යනකොට කන්ෆර්මේෂන් එකක් අහන්න ඕනේ. හෙලෝ අපි බලමු කොහොමද රෙකෝඩ් එකක් ඩිලීට් කරද්දි කන්ෆර්මේෂන් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ are you sure වගේ මෙසේජ් එකක් දෙන්න ඕනි. sure ද කියලා අපුවම yes දුන්නාම තමයි delete වෙන්න ඕනි. no දුන්නොත් delete නොවී තියෙන්න ඕනි.
සාමාන්‍යයෙන් ඩිලීට් කරන එකේදී අහනවා ඔයාට ෂුවර්ද කියලා. අපි එන්න එක හදන්න බලමු. අපිට පුළුවන් ඩිලීට් බටන් එකේදී මේ කෝඩ් එක ලියන්න. ඩිලීට් බටන් එකේදී කරන්න වෙනවා btn delete මේ ක්ලික් කරපු ටික. එතකොට මෙතෙන්දී අහන්න පුළුවන් මෙසේජ් එකක් දාලා are you sure? එතකොට අපි දානවා message box msg box are you sure? ඊට පස්සේ අපි yes no buttons මෙතන දාගන්න ඕනේ. VB කියලා ටයිප් කරපුවාම අපිට එනවා VB කියන බටන් ටිකත් එක්ක මොනවද එන්නේ කියන එක. VB yes no කියන ඔප්ෂන් එක අපිට දාන්න පුළුවන්. එතකොට VB වලින් මේ අහන ප්‍රශ්න දෙකේ උත්තර yes ද no ද කියන එක සේව් කරන්න අපිට පුළුවන් variable එකක් අරගෙන. අපි ගමු variable එකක් div x as integer type variable එක පුළුවන්. එතකොට මේ දෙන උත්තරේ මම x ට ආදේශ කරනවා. ආදේශ කරලා බලනවා මේ x කියන්නේ yes ද no ද. if x is VB yes එතකොට මොකද වෙන්නේ? කියන්නේ yes click කරොත් තමයි delete වෙන්න ඕනේ. එහෙනම් මේ ටික යන්න ඕනේ yes ඇතුළට. මේ විදිහට. බලමු run කරලා. කොට රෙකෝඩ් එකක් ඩිලීට් කරන්න යනකොට හිතුව මෙතන 4 වෙනි එක්කෙනාව ඩිලීට් කරන්න යනවා. ක්ලික් කරලත් පුළුවන්, එහෙම නැත්නම් සර්ච් කරලා ඩිලීට් කරන්නත් පුළුවන්. ඊට 4 වෙනි එක්කෙනා වුණා සර්ච් කරලා ඩිලීට් කරන්න පුළුවන්. එතකොට අපි ගන්නවා are you sure? no දුන්නොත් ඩිලීට් වෙන්නේ නැහැ. yes දුන්නොත් ඩිලීට් වෙලා යනවා. right. අනිත් එක තමයි තව එක දෙයක් තියෙනවා. ඒකත් කියලා අපි අද පාඩම නවත්තමු. දැන් මේ data එකක් තියෙන එකක් මේ ඒවා හතර තමයි මෙතන primary key එක record එකේ කියන්නේ employee ගේ. මම නැවත add ගිහිල්ලා ඒවා හතර දුන්නොත් දීලා මොනවා හරි නම් ටිකක් දැම්මොත් එතනට පන්දිරයක් තිබ්බොත් එතකොට මෙන්න මේම error එකක් එනවා. මේ error එක තමයි ඔයගොල්ලෝ දන්නවා primary key එකක් duplicate කරන්න බෑ. EMP ID is constrained to be unique. 1111 is already present. එතකොට මම හිතාමතා වැරද්දක් කරන්න ගියා. මම ගියා primary key එක duplicate කරන්න. එතකොට මේ message එක කියවලා okay කරලා අපි keyboard එකේ escape key එක press කරනවා. press කරලා මේ වැරද්ද නොවෙන්න අපි code එකක් ලියන්න ඕනේ. අපිට පුළුවන් save button එකට ලියන්න. try catch පාවිච්චි කරලා try catch try කරන්නේ මේ code කොටස catch එකේ ලියන message එක message box please check data try කරනවා save කරන code එක error එකක් වුණොත් මේ message එක දෙන්න program එක crash වෙන්නේ නැතුව එතකොට මේ වැඩේ කරගන්න පුළුවන්. save run
එතකොට නැවත මම ඇඩ් කරලා මෙතන එකේව 4 එක මොනවා හරි දීලා සේව් කරන්න ගියොත් අහනවා please check data. එතකොට මම දන්නවා primary key එක duplicate වෙලා තියෙනවා. දැන් වෙන එකක් වෙන්න පුළුවන්. වෙන එකක් සේව් කරන්න පුළුවන්.